කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද? ආයිබෝවන් කවදත් අපිව සුපුරුදු ලෙසින් නරඹන ශ්‍රවණය කරන ප්‍රේක්ෂක ශ්‍රාවක බෞද්ධ ඔබ සැම දිනාටම පින්බර සුබ සතියක් සුබ දවසක් සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරමින් අදත් අපි ආරම්භ කරන්නේ නවේ හෝරාව පසුවෙච්ච සැනින් ආරම්භෙන සුපුරුදු ලෙන්ගතු වැඩසටහන කතංසු ලබතේ පඤ්ඤා ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද? සදහවතුනි, බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ජීවිතාවබෝධය ලැබූ අය ගැන පිරික්සලා බැලුවොත් එහෙම අපිට කවදාවත් මේ කෙනා නම් නිවන් අවබෝධ කරાવી, චතුරාර්ය සත්‍ය අවබෝධ කරાવી, මගඵලයක් ලබાવી කියලා හීනකින්වත් නොසිතෙන අය පවා ජීවිතාවබෝධයටපත් වුණා. අපි එහෙම ප්‍රසිද්ධ චරිත ගැන දන්නවා. අඟුලිමාල, පටාචාරා, කිසා ගෝතමී, රජ්ජුමාලා වැනි චරිත. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ හිටියා අඹ යහළුවෝ දෙන්නෙක්. ඇතැම් අය අඹ යහළුකම් ඇති කරගන්නවා යහපත් පුණ්‍ය ක්‍රියා සිදු කිරීම පිණිස. එතකොට ඒ අයගේ කල්යාණ මිත්‍රත්වයේ පවතින්නේ කුසල් දහම් දියුණු කර ගැනීම පිණිසයි. හැබැයි යාළුවෝ දෙන්නෙක් අඹ යාළුවන් බවට පත් වුණා සොරකම් කිරීම පිණිස. මේ දෙන්නා ඇත්තටම සිද්ධ කළේ අන් අයගේ දේවල් සොරසිතින් ගන්න එක. අපි කිව්වොත් සරලවම කිව්වොත් එහෙම ගැට කපන්නන් දෙන්නෙක්. පිට්පොකොට් ගහනවා කියලා කියන්නේ. මේ ගැට කපන්නන් දෙන්න කරන්නේ උදෑසනම පිරිස රැස් වෙන තැන් හොයාගෙන යනවා. පිරිස රැස් වෙන තැන් හොයාගෙන ගිහිල්ලා හිමීට ගෙහි අත ගාගෙන මොනවාම හරි දෙයක් සොරකම් කරගෙන ඇවිල්ලා තමන්ගේ බිරින්දෑවරු සමග ජීවිතේ ගත කරනවා. තවත් මෙවැනි උදෑසනක් උදා වුණා. අඹ යහළුවන් දෙදෙනා පිටත් වුණා. සුපුරුදු තමන්ගේ වෘත්තියට. මොකද්ද වෘත්තිය? ගැට කැපීම. මේ දෙන්නා පිරිස රැස් වෙන තැනකට ගියාට එදා ඒ පිරිසේ තිබ්බේ ලොකු සංසිඳීමක්. මෙයා බැලුවා මේ තරම් මිනිස්සු සංසිඳීමෙන් ඉන්නේ ඇයි කියලා බැලුවා. බැලින්නම් භාග්‍යතුන් වහන්සේ සද්ධර්මයේ දේශනා කරන තැනක්. එතකොට මේ සොරු දෙන්න අතර එක හොරෙක් සොරකම් කරන්නේ කාගෙන්ද කියලා පිරික්සුවා. අනෙත් සොරා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ධර්මයට Tamanගේ සවන් යොමු කළා. පින්නතුනි, පුදුමයි කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනාව අවසන් කරද්දිම සොරකමේ ආපු සොරකම් නොකරපු එක්තරා පුද්ගලයෙක් ජීවිතාවබෝධයටපත් වෙනවා. සෝවාන් මාර්ගඵලලාභියෙක් බවට පත් වෙනවා. ඒ කුසලතාවයේ කොහෙද සැඟවිලා තිබ්බේ? ඒ කුසලතාවයේ කොහොමද මතු වුනේ? ඒ කුසලතාවයේ කවුද මතු කරලා ගත්තේ? ඔබේ විමසුන් නුවණ ඔබ අවදි කරගත යුතු කාලයයි. ඒ අතර හිටපු අනිත් සොරා සුපුරුදු ලෙසින්ම කාගේ හෝ මුදල් පසුම්බියක් අරගෙන හාල් පොල් මාළු සිල්ලර අරගෙන ගෙදර ගියා. ජීවිතාවබෝධයටපත් වෙච්ච කෙනා එතෙන් සිට ආර්යකාන්ත සීලයේ පිහිටියානේ. දැන් ත්‍රිවිධ රත්නයේ තුල ස්ථාවරයි. සීලයේ තුල ස්ථාවරයි. ජීවිතාවබෝධය තුල ස්ථාවරයි. දැන් නොහොබිනා දේවල් ගැලපෙන්නේ නැහැ. ඒවා කිසිම ආකාරයකින් සිද්ධ වෙන්නෙත් නැහැ. සිද්ධ කරන්නෙත් නැහැ. සිද්ධ කරන්නත් බෑ. මේ කෙනා හිස් සතින් ගෙදර ගියා. හාල් පොල් මාළු සිල්ලර අලගෙන ගිය කෙනාගේ බිරිඳ ඒ හොරාව ඊ타ත්ම ගෞරවයෙන් පිළිගත්තා. ආදරයෙන් පිළිගත්තා. බත් මාළු පිණි වෙලා රසට සුපුරුදු ලෙසින් Tamanට ආහාර අනුභවයට කටයුතු සම්පාදනය කළා. දැන් ඒ පැත්තෙන් එනවා බත්තු වෙන සුවඳ, මාළු පිණි වෙන සුවඳ. අනෙත් කෙනාගේ ගෙදර එදා බත්තු වෙන දුමක් නැහැ. මාළු පිණි සුවඳ නැහැ. කුස්සියේ මොහොල් ගැටෙන හඬ නැහැ. එතකොට ඒ ධර්මාවබෝධයට පත් වෙච්ච පුද්ගලයාගේ බිරිඳ කියනවා අනේ අනේ ඔහේ තමයි මිනිස්සයා.
ඔහෙට මහ ලොකු ධර්මයක් තේරුණාලු. මහ ලොකු ධර්මයක් අවබෝධ වුණාලු. බලනෝ ගේ හරිය හාල්ලටයක් නැහැ. හාල් පොල් සිල්ලර පහේ මොකවත් නැහැ. ඒකට බලනෝ අල්ලපු ගෙදර. ඔයගේ යාළුවා. ඒ ගෙදර හොඳට බත ඉදෙනවා. ඔය එන්නේ ව්‍යංජන සුවඳ. ඔය එන්නේ මාළු පිණි සුවඳ. එතකොට මේ ධර්මාබෝධයට පත්වෙච්ච පුද්ගලයා කියනවා හාමිනේ මෙච්චර කල් හොරකම් කළා තමයි. ඒක බාල බවක්. ඒක අකුසලයක්. ඒක මහා ලොකු පාපයක්. හිමියාට හිමිදී අහිමි කිරීමක්. මගේ මේ අතපය හතර තිබෙනවනේ. මට පුළුවන් මෙතෙන් සිට යම්කිසි කුලී රස්සාවක් හරි කරලා ඔබව ජීවත් කරවන්න. භාගතුන් වහන්සේ මේ නිවෙස් දෙකේ සොරකම් කරපු පුද්ගලයාගෙත් පෙර සොරකම් කරලා පසුව ධර්මාබෝධය ලැබලා අර බිරිඳගෙන් දෝෂාරෝපණයට ලක් වෙන පුද්ගලයාගේ මේ ස්වභාවය බුදු නෙතින් දකිනවා. බුදු නෙතින් දැකලා භාගතුන් වහන්සේ මෙහෙම ප්‍රකාශ කරනවා. යම්කිසි අනුවණ කෙනෙක් Taman අනුවණෙක් කියලා අවබෝධ කරගන්නවා නම් එපමණකින්ම ඔහු පඬිතෙක් කියනවා. Taman කරන වරදක් හැටියට යම් කෙනෙක් දකිනවා නම් එපමණකින් මේ කෙනා බුද්ධිමත් කෙනෙක් කියනවා. නමුත් Taman වැරදි කර Taman හිතාගෙන ඉනවනම් Taman මහා බුද්ධිමතෙක් කියලා එපමණකින් ඔහු බාලයෙක් කියලයි භාගතුන් වහන්සේ දේශනා කොට වදාරන්නේ. ඉතින් ධම්මපදයේ බාල වර්ගයේ කතාවක් තමයි මම ධම්මපදට්ට කතාවෙන් ඔබ වෙත මේ උදෑසනම ගෙනහැර පෑවේ. පින්නතුනි එතකොට ජීවිතාබෝධය කරන ලකුණු ඔබට තියෙනවද නැද්ද කියන එක ඔබට නිගමනය කරන්න බෑ. තව කෙනෙකුට නිගමනය කරන්නත් බෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන ශ්‍රද්ධාව ඇති කරගෙන ඒ ධර්මයේ ගැන අප්‍රමාණ වූ ආදර ගෞරව ඇති කරගෙන ඔබ ඒ ධර්ම මාර්ගය තුල හැසිරුණොත් ඒ ධර්මයේ නුවණින් විමසුවොත් ඔබටත් පුළුවන්කම ලැබෙනවා චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් මගඵල සාක්ෂාත් කරගන්නට අමා මහ නිවනට පත්වන්නට. ඒක නිසා විමසුන් නුවණ අවදි කරන්න කියලා අපි මතක් කරමින් අදත් අපි අපේ සුපුරුදු ලෙන්ගතු වැඩසටහන මෙසේ ආරම්භ කරනවා. ඉතින් අද දවසේදීත් අපගේ වැඩසටහන වර්ණ ගැන්වීමට අර්ථ ගැන්වීමට මෙහි වැඩමවා වැඩ සිටින කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍යාලයේ ගරු වත්මන් සභාපති අපගේ කල්යාණ මිත්‍රයන් වහන්සේ වන පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේව සාදු නාද නංවා নমස්කාර පූරකව පිළිගනිමු. සාදු සාදු සාදු. දේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ විශේෂ මතක් කිරීමක් එක්කම සංවේගීය ප්‍රකාශ කිරීමක් අපිට තිබෙනවා. පූජනීය දරණාගම කුසල ධම්ම නාසමිඳුන් වැඩ සිටින අවදියේ සිට ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයේට බෞද්ධ මාධ්‍යාලයට අනිත් එක කොළඹ 7 ස්වාමීන් වහන්සේගේ විහාරස්ථානයේ සමීපම විහාරස්ථානයේ වන නාරද බෞද්ධ ධර්මායතනයේ අධිපති ස්වාමින් වහන්සේගේ පින්වත් මෑණියන් ඊයේ උදෑසන කලුරිය කළා. ඉතින් උන්වහන්සේ අපේ යුගයේ තුල මහානීය වූ සංඝ පීතෘවරයන්න් වහන්සේ නමක් වන මඩිහේ මහානායක ස්වාමින් වහන්සේගේ ශිෂ්‍ය පුත්‍ර රත්නයක්. අපි මේ මාතාවගේ අභාවය පිළිබඳව ස්වාමීන් වහන්සේ නාලිකාවේ සභාපති ස්වාමීන් වහන්සේ හැටියට ශෝකය ප්‍රකාශ කිරීමට අවසර ස්වාමීන් වහන්සේ. වාසනාවන්ත පින්තුනේ අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ කැලියජි ස්වාමීන් වහන්සේ මුලින්ම සිහිපත් කළා ඉතා ආදර්ශමත් කතා පුවතකින් අද වැඩසටහනේ ආරම්භයේ පිළිපන්තුව ඒත් එක්කම අපේ වැඩසටහන සිද්ධ කරන්නට පළමුවෙන්ම සංවේගය පළ කරනවා. ඒ වගේම පුණ්‍යානුමෝදනාවන්ද සිද්ධ කරනවා. කොළඹ 7 නාරද බෞද්ධ මධ්‍යස්ථානාධිපති අපේ කල්යාණ මිත්‍ර පූජනීය තලලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේගේ ඇතුළු ඒ දයාබර සහෝදර සහෝදරයන්ගේ මෑණියන් ඊයේ උදෑසන කාලේ කලුරිය කළා. අපේ විශේෂයෙන්ම අපේ කැලිය අජිත් ස්වාමීන් වහන්සේ ඇතුළු බෞද්ධ ආමාත්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයත් ඊයේ රාත්‍රී කාලයේම
විශේෂයෙන්ම මේ අවස්ථාවට සහ සම්බන්ධ වෙලා සංවේගය ප්‍රකාශ කළා. ඒ අනුව බෞද්ධ නාලිකාවේ නිර්මාතෘවර ඒ වගේම ශ්‍රී සම්බෝධි විහාරාධීශ්වර බෞද්ධ ආමාත්‍ය ජාලයේ නිර්මාතෘවර අපේ පූජනීය බෝධිසත්ව ගුණෝපේත දරණාගම කුසල ධම නායක ස්වාමීන් වහන්සේගේද පෙර බොහෝම කල්යාණ මිත්‍රත්වයෙන් කටයුතු කරන්නට යෙදුණු අපේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේගේ මෑණියන් වියෝවීමෙන් සංවේගයට පත්වෙච්ච හැම දිනාම විශේෂයෙන් මෙතුමිය වාසනාවන්ත මෞතුමියක් මෙවන් විශාල ශාසනික මෙහෙවරක් සිද්ධ කරන ස්වාමීන් වහන්සේගේ දාබර මෞතුමිය වීම. ඉතින් ඒ නිසා මෞතුමියටත් සුජීවත්ව ඉන්න කාලේ විශාල වශයෙන් පින්කම් සිද්ධ කර ගන්නට යෙදුණා. එපමණක් නෙවෙයි අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ තලලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ මේ සසුනට දායාද කරලා මහා පුණ්‍ය ශක්තියක් රැස් කරගත්ත මාතාවක්. ඉතින් ඒ නිසා මේ මාතාවටත් විශේෂයෙන්ම නිවන් අවබෝධ කරගන්නා ආත්ම භාවය දක්වාම නිරෝගීමත් දීර්ඝා සම්පන්න පුණ්‍යවන්ත ජීවිත පෙළක් ලබාගෙන පාරමී ධර්මයන් සපුරාගෙන උතුම් වූ නිර්වාණ ධාතුව අවබෝධ කරගන්නටත් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ වගේම විශේෂයෙන්ම පසුගිය දිනක මේ පරලෝ යන්නට යෙදුනා අපේ රාහුල ස්වාමීන් වහන්සේ. නන්දරතන මාංකඩවල නන්දරතන පූජනීය ස්වාමීන් වහන්සේගේ පියතුමාණන්. ඒ පියතුමන්ටත් අපි පරලෝ වශයෙන් පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරනවා. ඉදුක් නිරෝගී සම්පන්නියෙන් යුක්තව දීර්ඝා සම්පන්නියෙන් යුක්තව පුණ්‍යවන්ත ජීවිත පෙළක් ලබාගෙන පාරමී ධර්මයන් සපුරාගෙන උතුම් වූ නිර්වාණ ශාන්ති ළඟා කර ගන්නටත් මේ පින් හේතු වාසනා වේවා කියලා. සාදු සාදු. සමස්ත බෞද්ධ ආමාත්‍ය ජාලයේ සංවේගයත් ඒ වගේම ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ දායක සභාවේ ඒ විදිහට සංවේගයත් ඒ ඇතුළුව සමස්ත ඒ විදිහට හැම දිනාගේම සංවේගයත් මේ වෙලාවේ සිහිපත් කරන්නට කැමතියි. එහෙම. ස්වාමීන් වහන්සේ අද අපිට කතා කරන්න තිබෙන්නේ සංයුක්ත නිකායේ සගත වග්ගයේ දේවතා සංයුක්තයේ දෙවන වග්ගයේ වන නන්දන වග්ගයේ 5 වන සහ 6 වන සූත්‍ර දේශනා දෙක ස්වාමීන් වහන්සේ. එහෙම සම්මාස. සනමාන සූත්‍රය සහ නිද්දා තන්ද කියන සූත්‍රය. එහෙම. ස්වාමීන් වහන්සේ සනමාන කියලා කියන්නේ මේ වනාන්තරයක මේ කුරුල්ලෝ එකට එකතු වෙලා ඒක නින්නාදීව එක හඬින් උස් හඬින් මහ හඬින් ගෝසා පවත්වනකොට කුරුල්ලෝ කෑ ගහනකොට ඒ වනාන්තරයේම අමුතු නිකන් බියකර ස්වභාවයක් ගන්නවා. එහෙම සම්මාස. අපිට මෙහෙම කියද්දී අපිට හුරුයි රැහැයියන්ගේ හඬ. එහෙම. වනාන්තර ප්‍රදේශවල ඉන්න අයට අදට පවා මේ රැහැයියන්ගේ හඬ අමුතු බියක් තැති ගැනීමක් එක්ක පාළු ස්වභාවයක් ගන්නවා. එහෙම. ඒ වගේ විස්තරයක් තමයි ස්වාමීන් වහන්සේ මේ සනමාන සූත්‍රයේ සඳහන් වෙන්නේ. භාගතුන් වහන්සේ සවැත් නුවර වැඩ ඉන්නකොට දෙවි කෙනෙක් ඇවිල්ලා පවසනවා. ගිනි මද්දාහනේ පක්ෂීන් රැස් වෙලා එක හඬින් කෑ ගහනකොට මහ වනාන්තරයේම ඒක නින්නාද වෙනවා. ඇත්තෙන්ම එතකොට මට හරි බයයි. දෙවි කෙනෙක් කියනවා ස්වාමීන් වහන්සේ. භාගතුන් වහන්සේ ඊට පිළිතුරු දෙන දේශනාව තමයි සනමාන සූත්‍රය කියලා කියන්නේ. පාළි කොටස උපුටා දක්වමින් ස්වාමීන් වහන්සේ අපි දේශනාව කතා කරමු අවසරයි. එහෙම සම්මාස. සනමාන සූත්‍ර දේශනාව තුළ ඒ දේවතාව පළමුවෙන් බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරන කාරණේ තමයි තිතේ මජ්ජත්තිකේ කාලේ සම්නිසීවේසු පක්ඛිසු සනත්තේව ප්‍රභාරඤ්ඤං තම් භයං පටිභාති මන්ති. මද්දාහනේ පක්ෂීන් ඉසිඹුලන කල්හි වනය හඬ නගන්නාක් මෙනි. ඒ මට බියක්ව වැටහෙයි. දේවතාව බුදුරජාණන් වහන්සේ සමීපයට ඇවිල්ලා මතක් කරන්නේ. දැන් ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ විශේෂයෙන්ම කෙනෙක් බියටපත් වෙනවා නම් මේ අන්ධකාරය තුළ එහෙම නැත්නම් රාත්‍රී කාලය තුළ තමයි ගොඩාක්ම බියටපත් වෙන්න වෙන්නේ නේ ස්වාමීන් වහන්සේ සාමාන්‍යයෙන්. ඉතින් විශේෂයෙන්ම
එවන් පාළුවට ගිය ඒ වගේම වනාන්තරයක තිබෙන මහා බියකරු පාළු ස්වභාවය පිළිබඳව තමයි මෙතන සඳහන් වෙන්නේ. එක පැත්තකින් පාළු ස්වභාවය, ඒ වගේම භයානක සිව්පා සතුන්, ඒ වගේම අපා සතුන් නේ සමනස. ඒ වගේ සර්පෙන් ආදී අපා සතුන් මේ විදිහට ගැවසී ගත්ත මේ වනාන්තරය තුල තවත් පැත්තකින් මේ විශේෂයෙන්ම සත්වයින් අතරින් පක්ෂීන්ගේ හඬ ඇසෙනකොටත් මේ දේවතාවා දහවල් කාලයේදී ඒ විදිහට බියකරු තත්වයක් තමයි දැනුනේ. ඉතින් ඒ නිසා දේවතාවා බොහොමත්ම බියටපත් වෙච්ච අවස්ථාවක තමයි බුදුරජාණන් වහන්සේ හමුවට ඇවිල්ලා මට මේ විදිහට බයක් දැනෙනවා කියලා බුදුරජාණන්සේට මතක් කළේ. එහෙමයි. කියන්නේ අවංකවම තමන්ගේ අදහස ඉදිරිපත් කළා. එහෙම සම්මත. ස්වාමීන් වහන්සේ මේ බය කියන කාරණය ගැන අපි කතා කළොත් එහෙම මේ බය කියන කාරණේ ස්වාමීන් වහන්සේ දැන් අපිටත් ওই මුල් කාලේ අරණ්‍ය වාසීව කටයුතු කරනකොට ඇතැම් හුදකලා කුටිවල හුදකලාව තනිව ඉඳ සිද්ධ වෙලා තිබෙනවා. එහෙම සම්මත. ඒතර මුල් වකවානුව තුලන ස්වාමීන් වහන්සේ අපිට පවා එහෙම තැති ගැනීමක් බයක් තිබුණා. එහෙම. කියන්නේ මේ වෙනකොට හැම ආකාරයෙන්ම බය ප්‍රහාණය කළා කියලා නෙමෙයි කියන්නේ. එහෙම. යම් ආගන්තුක බවක් නිසා වනාන්තරයේ ටිකක් අපිට ආගන්තුකයි අමුතුයි. එහෙම. ඊතර ස්වාමීන් වහන්සේ ධර්මයේ ටික ටික ඉගෙන ගන්නකොට විශේෂයෙන් මජ්ක්‍ධිම නිකායේ බය බෙහෙරව වගේ සූත්‍ර ගැන ඉගෙන ගන්නකොට භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ බය තැති ගැනීම ඇති වෙන්නේ තමාගේ හිතේම හට ගන්නා ගැටලුවක් නිසා කියනවා. එහෙම. තමන්ගේම හිතේ හට ගන්නවා කියලා තමන් බියටපත් වෙන කාරණා. එහෙම. ඊතර තමන්ට යම්කිසි අර මායාවක් වගේ කියන්නේ මැවීමක් වගේ අර බය කියන එක නිකන් තමන්ගේ හිතට නිකන් එකපාරටම ඇති වෙනවා. එහෙම. විශේෂයෙන්ම සමහරවිට අපි ගත්තොත් දැන් පංච නීවරණ හේතු කරගෙන. පංච නීවරණ හේතු කරගෙන තමයි කියනවා බිය හටගන්නේ. එහෙම. තැති ගැනීම හටගන්නේ. ලොමු දහ ගැනීම හටගන්නේ. එහෙම. ස්වාමීන් දැන් බය ගැන එක්තරා ස්වාමීන් වහන්සේලා ඇතැම් ගිහි අය මගෙන් අහලා තියෙනවා. මේ හුදකලාවේ කැලේ බණ භාවනා කරනකොට මේ බය ඇති වෙනවා. මේ බයට මොකද්ද කරන්න කියලා අහලා තියෙනවා. එහෙම. ඒතර ස්වාමීන් වහන්සේ එයාට දීපු පිළිතුර තමයි අපි බිය වෙන්නේ කුමකටද? අපිට බිය උපදින්නේ කරුණු පහක් හේතු කරගෙන. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. මේ පහනේ අල්ලගෙන ඉන්න ස්වාමීන් වහන්සේ මම මගේ කියලා. එහෙම. ඒතර පංච උපාදානස්කන්ධය ගැන අනවබෝධයෙන් හිතද්දි තමයි අපිට ඇති වෙන්නේ මට මොකක් වෙයිද? මට අනතුරක් වෙයිද? කවුරු හරි හොල්මනක් ඇවිල්ලා මට කරදර කරයිද කියලා අර මවාගත්ත මමත්වේ නිසා තමයි මේ උපාදානස්කන්ධ පහෙන් සමන්විත ජීවිතය ගැන බයක් ඇති වෙන්නේ. ඒතකොට එයාට දීපු පිළිතුර තමයි ඔබ අනිත්‍ය වශයෙන් බලන්න. බය වෙන ඔබත් ඔබ යම් කෙනෙක් බය කරන්න ආවොත් ඒ දෙන්නා තුළම තියෙන්නේ කුමක්ද? අනිත්‍ය වූ රූපයක්. අනිත්‍ය වූ විඳීමක්. අනිත්‍ය වූ සංඥාවක්. අනිත්‍ය වූ සංස්කාර. අනිත්‍ය විඥානයක්. ස්වාමීන් වහන්සේ මේ පංච උපාදානස්කන්ධයට නේද බය වෙන්නේ? ආධ්‍යාත්ම වේවා බාහිර වේවා මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන කැමැත්ත දුරු කරගත්තොත් කුමකට බය වෙම්ද කියලා හිතනකොටම ස්වාමීන් වහන්සේ විදර්ශනා මනසිකාරය එනකොටම කිසිය බයක් ස්වාමීන් වහන්සේ තැති ගැනීමක් හටගන්නේ නැහැ. ඇයි හොල්මනක් ආවකුවත් ස්වාමීන් වහන්සේ හොල්මන තුල තියෙන්නේ පංච උපාදානස්කන්ධයක්. යකෙක් රාක්ෂයෙක් ආව කියමුකෝ. ඒ යක්ෂයා රාක්ෂයා තුල පවා තියෙන පංච උපාදානස්කන්ධයක්නේ. ඒ වැටේ රෞද්‍ර ගොරෝසු බව වෙනමයි. නමුත් අපි විදර්ශනා නුවණට හසු කරගත්තොත් අපි මේ බය වෙන්නේ අනිත්‍ය පංච උපාදානස්කන්ධයක නේද කියලා එපමණකින්ම ස්වාමීන් වහන්සේ බිය දුරු කරගන්නට අපිට ඒක හේතු වෙනවා. එහෙම සම්මාස. විශේෂයෙන්ම අපේ බුදුරජාණන් වහන්සේ ලබා දුන්න පිළිතුරු ඒ පැත්තෙන් ස්වාමීන් වහන්සේ එහෙමයි. ටිතේ මජ්ජහත්තිකේ කාලේ සම්නිසේවේසු පක්ඛිසු සනත්තේව ප්‍රභාරඤ්ඤං සාරති පටිභාති මන්ති සිටි මද්දහනේ පක්ෂීන් ඉසිමුලන කල්හි වනයෙහි මහස්සේ හඬ නගන්නා මෙනි. ඒ මට සිත් පිනවන්නාක්ව වැටහේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අර දේවතාවා බියටපත් වෙච්ච වෙලාවේ ඒ බිය තුරන් කිරීම සඳහා ඒ වගේම
බුදුරජාණන් වහන්සේත් විශේෂයෙන්ම ධර්මානුකූලව ජීවිත ගත කරන කෙනාට මේ කියන සසර දුක පමණක් නෙවෙයි බාහිර වශයෙන් පැමිණෙන මේ වගේ බියකරු දේවල් වලින් පවා සිතට බයක් නැතුව හුදෙකලාවේ අරඤ්‍යගතව රුක්ඛ මූලගතව ශුන්‍යාගාරගතව කොයිතරම් මේ සැනසීමකින් ගත කරන්න පිළිවන්කම ලැබෙනවද කියන කාරණේ තමයි දේශනා කළේ. ස්වාමීන් වහන්සේ දජග්ග සූත්‍රය ගැන අපි මේ වෙලාවේ සඳහන් කළත් එහෙම දැන් අරඤ්‍ය රුක්ක මූලේවා ගාතාවක් තියෙන නිසා ඒකත් අපි බිය දුරු කිරීමේදී සාමාන්‍යයෙන් භාවිත කරනවානේ. එහෙම ස්වාමීන් වහන්සේ. එතකොට තවත් පැත්තකින් ස්වාමීන් වහන්සේ දැන් අපේ මව්වරු වැඩිහිටි අය පියවරු බොහෝ දෙනෙක් මේ නිවස් වලට වෙලා මේ හුදෙකලාවක් ගත කරන කාලයක්. එහෙමයි. ඉතින් ජීවිතේ සන්ධ්‍යා භාගයේ ගත කරනකොට සමහර වෙලාවට දරු මුණුමුරුවන්ගෙන් ඈත් වෙලා ඒ අය ගොඩාක් සමහර වෙලාවට බොහොම දුරු රටවල වෙන්න පුළුවන්. එහෙමයි. ඒ වගේම දුරු ප්‍රදේශවල වෙන්න පුළුවන්. රැකී ආරක්ෂාවල නිරත වෙන්න වෙනවා. ඇතැම් විට දැන් මේ අපේ මේ සජීව වැඩසටහන නරඹන ශ්‍රවණය කරන වෙලාවේ ඇතැම් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් මේ මොහොත වෙනකොටත් දරුවෝ රැකී ආරක්ෂා බලා පිටත්ව යාම නිසා දරුවන් පාසල් වලට පිටත්ව යාම නිසා හුදකලාවේ තනිව ඉන්නව වෙන්න පුළුවන්. තනිව මේ වැඩසටහන නරඹනව ශ්‍රවණය කරනව වෙන්න පුළුවන් නේ ස්වාමීන් වහන්සේ. එහෙම ගොඩාක් වෙලාවට අපි දැකලා තියෙන දෙයක් නේ ස්වාමීන් වහන්සේ. දැන් මේ කොළඹ පළාතේ එහෙමනම් ඇත්තටම විශාල ගෙවල් වල විශාල මන්දිරවල අම්මයි තාත්තයි දෙන්න බොහොම විශේෂයෙන්ම බොහොම තනිව ජීවත් වෙන්නේ. එහෙමයි. ඒ වගේම තාත් ගම් පළාත් වලට යනකොට බොහොම පුංචි ගෙවල් වල පවා සමහරලාට වනේ වනසතුන් අලි වගේ වනසතුන් ඉන්න ප්‍රදේශවලත් වෙන්න පුළුවන්. ඒ සමීපයේ බොහොම තනිව තමයි ජීවත් වෙන්නේ. ඒ තනිව ජීවත් වෙන අතරේ තමයි බෞද්ධ නාලිකාව වැනි නාලිකා තුලින් විශේෂයෙන්ම ධර්ම ශ්‍රවණය කරලා බොහොම හුදෙකලාව තමන්ගේ අර වයෝවෘද්ධ ජීවිතයේ සන්ධ්‍යා භාගයේ බොහොම විවේක සුවයෙන් ගත කරනවා වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ අවස්ථාවක අපි දන්නවා විශාල මන්දිරයක් වුණාම බොහොම බියකරුත් බවක් නේ දැනෙන්නේ. තනි බවක් නේ දැනෙන්නේ. නේද? නිවස ලොකු වෙන තරමට গুপ্ত බව වැඩි. වැඩි ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඉතින් ඒ වගේම තමයි අර වනාන්තර සමීපේ ඒ වගේම හුදෙකලා ප්‍රදේශවල ජීවත් වෙන අයට මේ විදිහේ මේ බියකරු බව ඇත්තටම දැනෙන්න පුළුවන්. තවත් පැත්තකින් දැන් මතක් කළ විදිහට මේ සිව්පා සතුන්ගෙන් වගේම මේ මනුෂ්‍යයන්ගෙන් සමහරවිට සොර සතුරන්ගෙන් වෙන්න පුළුවන්. ඒ වගේ බියකරු බවකුත් දැනෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ නේද? ඉතින් ඒ නිසා බුදුරජාණන්සේ දේශනා කළේ මේ හුදෙකලාව කියලා කියන එක හුදෙකලාවේ අර පක්ෂීන්ගේ හඬ පවා බොහොම මිහිරිව තමයි දැනෙන්නේ. ඒ වගේම තමයි කෙනෙක් අභ්‍යන්තරික වශයෙන් දුක නැති කරලා නැත්තම් දුකටපත් වීමට හේතු තියෙනවා. හේතු නැති කරලා නැත්තම් සමහරලාට පසකින් ඇහෙන බොහොම පුංචි ශබ්දයක් වෙන්න පුළුවන්. විශාල ශබ්දයක් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් අපි කියන්නේ අර විශේෂයෙන්ම යක්ෂයෝ, ප්‍රේතයෝ, භූතයෝ, හොල්මන් කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ නේද? සමහරලාට නොපෙනෙන ඒ විදිහට ආත්ම භාවයන් බොහොම සියුම් රූපම වාගෙන සමහර වෙලාවට එහෙට මෙහෙට ගමන් කරන ආකාරය, ශබ්ද කරන ආකාරය, ඒ වගේම සමහර ගෙදරක ඉන්නවනම් නිවසක ඉන්නවනම් සමහරලාට ඉබේටම ටැප් එක හරිනව වෙන්න පුළුවන් නේද? වතුර පයිප් හැරෙනව වෙන්න පුළුවන්. එහෙම අත්දැකීමුත් තියෙනවා අපේ ජීවිතවලත් නේ. එහෙම සම්මාස. ඒ විදුලි පංකාව කරක වෙනව වෙන්න පුළුවන්. දොර යහට මෙහාට ශබ්ද වෙනව වෙන්න පුළුවන්. නේ සම්මාස. ඒ වගේ විදුලි ආලෝකය ලැබෙනව වෙන්න පුළුවන්. අශෝක මතක් කරද්දි මේ කොළඹ පුරවරයේම මේ තදාසන්න ප්‍රදේශයේ කොළඹ තදාසන්න ප්‍රදේශයක එක්තරා පාළු වලව්වක් ස්වාමීන් වහන්සේ. එහෙම සම්මාස. දැන් කවුරුත්ම හිටියේ නෑ ස්වාමීන් වහන්සේ. අවුරුදු ගාණක් වහලා දාලා. එහෙම. ඉතින් ස්වාමීන් වහන්සේලා පිරිසකට දායකයෝ කල්පනා කරා වස් සමාදන් වෙන්න දෙන්න ඕනේ කියලා. එහෙම සම්මාස. ඊට ස්වාමීන් වහන්සේලා ගිහිල්ලා ස්වාමීන් වහන්සේ වස් සමාදන් වුණා. ඊට පස්සේ දැන් කටේ සාමාන්‍ය කට්ටිය පිළිසඳරේ යෙදිලා ඒ කාමර වලට ගිහිල්ලා විවේක ගන්නකොට මේ පෙන් පහසු වෙලා මූණකට දෝණේ කරගෙන තමයි කාමර වලට යන්නේ. එහෙම. ටිකක් කළා යනකොට නාන කාමරේ කරා මෙරළ වගේ සද්දයක් එනවා. එහෙම. ඊට පස්සේ අයියෝ මගේ සිහි කල්පනාව කියලා ඔන්න ගිහිල්ලා කරාමේ වහනවා. එහෙම.
කරාමේ වහලා ගිහිලා ආයෙ එනකොට ආයෙ කරාමේ හැරෙනවා. ඒතර හිතනවා කරාමේ දෝෂයක් කියලා. එතනම කරාමේ දෝෂයක් නෙමෙයි. ඒ දීපල වස්තුවට ආසාවෙන් මිය පරලෝකීය යම්කිසි කොට්ටාසියක් පුද්ගලයෙක් වෙන්න පුළුවන් තනි කෙනෙක් හැටියට. ඒ ගෙදරට ස්වාමීන් වහන්සේ අරගෙන ඒ බහිරවේක් වගේ ඒ දීපල රකින්නවා. එහෙම. කියන්නේ මිනිස් සිත කියන්නේ එච්චර ලාමකයි. එහෙම. කියන්නේ මිනිස්සෙක් හැටියට මිය පරලෝක ගිහිල්ලා මේව අතහැරියට මේවට ආස කරන හිත මේව අතහරින්නේ නැහැ. එහෙම. භූතයෙක්, පෙරේතයෙක්, පිසාචයෙක්, යක්ෂයෙක්, කුම්බාණ්ඩයෙක් වෙලා හරි ඒ දීපල වස්තු අරක් ගන්නවා. එහෙම. මට එක්තරා මේ එක නෝන මහත්මියක් කිව්වා ස්වාමීන් වහන්සේ තෙරුවන් වන්දනා කරන්න පහනපත්තු කරනවා. ටිකක් වෙලා යනකොට පහන නිවනවා. ඒතර බැලුවා මේ ජනේල් ඇරලා නිසා වෙන්නේ නැති. විදුලි පංකා ඔක්කොම වහලා දාලා ස්වාමීන් වහන්සේ. කොහෙන්වත් බාහිරින් හුලඟක් එන්නේ නැහැ. බැලුවා පොල් තෙල් මාරු කරා, තිර මාරු කරා. පහන පත්තු කරන්න දෙන්නෙම නැහැ. මේ බෞද්ධ නාලිකාවේ මේ පිරිකර වගේක් ගන්න ඇවිල්ලා ස්වාමීන් වහන්සේ එළියේ තියෙන මේ පිරිකර මේ හලේ එතනදි තමයි හදිස්සියේ මට මුණ ගැහිලා මේ කතාව කිව්වේ. ස්වාමීන් වහන්සේ මේ වගේ සිද්ධියක් වෙනවා කියලා. එහෙම. ඉතින් මම එයාට උපදේශයක් දුන්නා මේ මෙහෙම කරන්න කියලා. මේ ස්වාමීන් වහන්සේ මේ වගේ දේවලුත් තියෙනවා. ඒ කොහොම වුණත් ස්වාමීන් වහන්සේ දැන් මේ গুপ্ত කතා අහනකොට කෙනෙකුට තැති ගැනීමක් බියක් නේ හටගන්නේ. එහෙම. දැන් ස්වාමීන් වහන්සේ මේ දජග්ග සූත්‍රයේ ගත්තොත් එහෙම හොඳම විසඳුම දජග්ග සූත්‍රයේ තියෙනවා. එහෙම. අරඤ්ඤේ රුක්ක මූලේවා ශුඤ්ඤාගාරයෝ භික්කවෝ අනුස්සරේත සම්බුද්ධං බයම් තුම්හාකනෝසිය. නේ ස්වාමීන් වහන්සේ. එහෙම සම්මත. ඒ කියන්නේ හුදකලා තැන්වල විවේකීව ඉන්නකොට බියක් තැති ගැනීමක් ක්‍රෝමෝද්ගමනයක් සිද්ධ වුණොත් එහෙම. අනුස්සරේත සම්බුද්ධං බුදුරජාණන් වහන්සේ සිහිකරනද බයම් තුම්හාකනෝසිය. එතකොට නුඹලාට බයක් ඇති වෙන්නේ නැහැ. එහෙම. බුදුරජාණන් වහන්සේ සිහි වෙන්නේ නැත්තම් නෝචේ බුද්ධං සරේයාත ලෝක ජෙට්ටන් නරාසපං අත ධම්මං සරේයාත නීයානිකං සුදේසිතං. නුඹලාට මහණෙනි ඒ වෙලාවට ධර්මයේ සිහි නොවේයි නම් මේ බුදුරජාණන් වහන්සේ සිහි නොවේයි නම් නෛර්යානික වූ අමා නිවනට පමුණුවන ධර්මයේ සිහි කරන්න. නෝචේ ධම්මං සරේයාත නීයානිකං සුදේසිතං අත සංගං සරේයාත පුඤ්ඤක්කෙත්තං අනුත්තරං. ඒ වෙලාවට ධර්මයේ සිහි නොවේයි නම් මහණෙනි ආරි සංඝයා සිහි කරන්න. ඒතර බිය තැති ගැනීම ලොමු දහ ගැනීම පහ වෙලා යයි. ඒවම් බුද්ධං සරන්තානං ධම්මං සංගච්ඡ මික්කවෝ බයං වා චම්බිතත්තං ආ ලෝමහංසෝ නහෙස්සති. බුද්ධ ධම්ම සංඝ කියන තුනරුවන් සිහි කරනකොට බිය තැති ගැනීම ලොමු දහ ගැනීම මුලින්ම පහ වෙලා යනවා කියලා බුදුරජාණන් දේශනා කරන්නේ. සමහර කොච්චර සත්‍යයක්ද කියලා කියන්නේ ඒක අදටත් ඒ විදිහමයි. ඒක වෙනසක් නැහැ. කියන්නේ බුදු ගුණ අදටත් බබලනවා. ධර්මයේ ගුණ අදටත් බබලනවා. ආර්ය සංඝ ගුණ අදටත් බබලනවා ස්වාමීන් වහන්සේ හරිම අසිරියක්. එහෙම සම්මත. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේලා ඒ වගේම උතුම් මහා සංඝරත්නය ආර්ය උතුමන් වහන්සේලා මේ සසර බිය කියලා කියන එක වගේම තමයි සියලුම බිය සම්පූර්ණයෙන්ම නැති කරපු උතුමන් වහන්සේලා නිසා ඒ උතුමන් වහන්සේලාගේ ගුණ සිහි කරනකොටම වේගයෙන් බොහොමත්ම සැනකින් මේ තමන්ට පැමිණෙන්නා වූ සියලුම බිය දුර වෙලා යනවා නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. අනික සංස් දැන් කෙලෙස් සහිත ජීවිතය කියලා කියන්නේම බියක් නේ. එහෙම ස්වාමීන් වහන්සේ. දැන් හුදකලාව ඉන්නකොට තමන්ට තමන් ගැන විතරයි අවධානය. එහෙමයි. තමන් ආදරය කරන ලෙන්ගතු තව කෙනෙක් තමන්ගේ ළඟ හරි දුර හරි ඉන්නවා කිව්වොත් ඒ ඔස්සේ සිතිවිලි පහළ වෙනවා. එහෙමයි. මගේ කෙනාට, අසවල් කෙනාට, මගේ පුතාට, මගේ දුවට, මගේ සැමියාට, මගේ බිරිඳට, මගේ ආදරවන්තයට, මගේ ආදරවන්තියට කොක් හරි වෙයිද, කරදරයක් වෙයිද, විපතක් වෙයිද? ඒක නිසා දැන් මේ COVID-19 හේතු කරගෙන මේ දුර රටවල් වල ඉන්න තමන්ගේ දරුවන්ව, බිරින්දෑවරුන්ව, ස්වාමිපුරුෂයන්ව මේ ගෙන්නන්න ගොඩාක් මේ රජයට බල කර කර කියන්නේ. අනේ අපේ දරුවන්ව ගෙනල්ලා දෙන්න, අපේ මහත්තයව ගෙනල්ලා දෙන්න, අපේ නෝනව ගෙනල්ලා දෙන්න කියලා. එහෙමයි. ඇයි බිය තැති ගැනීම තියෙනවා. ඒක එන්නේ ස්වාමීන් වහන්සේ තණ්හාවත් එක්කනේ. එහෙම සම්මත. ඉතින් තණ්හාව දුරු කළ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගිනි මද්දහනේ පක්ෂීන් රැස් වෙලා එක හඬින් කෑ ගහනකොට වනාන්තරයේම ඒක නින්නාද වෙනවා. ඇත්තෙන්ම එතකොට මට හරි සතුටුයි. නම් බුදුරජාණන් වහන්සේට හුදකලාවේ කොච්චර හුදකලාවේ හිටියත් එහෙම. බියක් තැති ගැනීමක් රෝමෝද්ගමනයක් සිද්ධ වෙන්නේ නැහැ මයිනේ ස්වාමීන් වහන්සේ. දැන් ඇත්තටම ශබ්දය කියලා කියන්නේ රූපයට අයිති දෙයක් නේද? ඒත රූප 28න් එක දෙයක් නේ ස්වාමීන් වහන්සේ. ඒක රූපයක් නෙවෙයි ශබ්දය කියලා කියන්නේ. එතකොට ඒ විශේෂයෙන්ම තණ්හා දිට්ඨිය මාන්න ආදී මේ කෙලෙස් ධර්මයන් නැති කරපු උතුමන් වහන්සේලා මේ ශබ්දය දකින්නෙත් ආත්ම සංඥාවෙන් නෙවෙයි. එතකොට මේක කුරුල්ලන්ගේ ශබ්දයක්ද
මේක නැත්තම් බහිරවයේ සද්දයක්ද මේක යක්ෂයෙක්ගේ සද්දයක්ද මේක නැත්තම් බියකරෝ මිනිස්සෙක්ගේ අමනුෂ්‍යයෙක්ගේ શબ્දයක්ද කියලා එහෙම શબ્දයක් ගැන නෙවෙයි. එහෙමයි. ඒක තමයි බිය නැති වෙන්න හේතුව. ඒ උතුමන් වහන්සේලාගේ බිය නැති වෙන්න හේතුව. ඒ කියන්නේ දැන් රූපය ගැන තියෙන අවිද්‍යාව දුරු වෙලා. එහෙම සම්නස. විඳීම ගැන තියෙන අවිද්‍යාව දුරු වෙලා. එහෙමයි. සංඥාව ගැන තියෙන අවිද්‍යාව දුරු වෙලා. එහෙම සම්නස. සංස්කාර ගැන තියෙන අවිද්‍යාව දුරු වෙලා. විඥානය ගැන තියෙන අවිද්‍යාව දුරු වෙලා නේ දුරු වෙලා සම්නස. ආයි මවා ගන්න දෙයක් නැහැ සෝනස් කිව්වා වගේ යක්ෂයේද්ද භූතයේද්ද පිසාචයේද්ද කුම්භාණ්ඩයේද්ද කියලා නේ සෝමනස්. එහෙම සම්නස. ඒක શબ્දයක් පමණයි. සමුද මාත්‍රයක් පමණයි කියලා තමයි එහෙමයි සෝමනස්. අවබෝධ කරගන්නේ. එහෙමයි. ස්වාමීන් වහන්සේ අපි ඊළඟ දේශනාවට යමු ස්වාමීන් වහන්සේ. මොකද මේවා කෙටි කෙටි දේශනා නිසා ස්වාමීන් වහන්සේ අපි කෙටියෙන් කතා කරන එක වටිනවා. මොකද බොහෝ දේශනා තිබෙනවා මේ සංයුක්ත නිකාය පුරාටම අපිට කතා කරන්න. නිද්දා තන්දි සූත්‍රය. එහෙමයි. නින්දත් කම්මැලිකමත් ගැන වදාළ දේශනාව. එහෙම සම්නස. ස්වාමීන් වහන්සේ නින්දට වැටුනොත් එහෙමයි. නැගිටිනවා කියන එක හරි දුෂ්කරයි. එහෙම සම්නස. ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙක් ජීවිතයේ කොච්චර කළත් තෘප්තිමත් නොවන කාරණා අතර ප්‍රධානම කාරණයක් තමයි කියනවා නිින්ද. කෙනෙක් කොච්චර නිදාගත්තත් නිින්ද අප්පිරිය වෙන්නේ නැහැ කියනවා. මේ නිදාගෙන නැගිටලා තව ටිකකින් ආයෙ නිදා ගන්න ලෑස්ති. නිින්ද කියලා කියන්නේ බුද්ධ ශාසනයේ වඳ බව. තව පැත්තකින් රහතන් වහන්සේලා ප්‍රකාශ කරනවා නිින්දට ඇලෙන්න එපා. නිින්ද කියන්නේ ක්‍රීඩාවක්. ඒ කියන්නේ අපිට වෙලා වෙනව තේරෙන්නේ නැහැ. දැන් අපි ගත්තොත් දැන් ක්‍රිකට් මැච් කාලේට ස්වාමීන් වහන්සේ නිවාඩු දාලා මැච් බලාගෙන ඉන්නවා. ඒත් අපිට ගෙදර නෙමෙයි. වැඩ ඇරිලා පාරේ කොහේ හරි වෙළඳසැලක මේ විශාල තිර සහිත රූපරාම ඉදිරිපත් කරන ස්වාමීන් වහන්සේ පොදු ස්ථානවල වැඩ ඇරිලා ගෙදර යන්නේ නැතුව මේක දිහා බලාගෙන ඉන්නවා. ඇතැම් විට වෙන්දට මහන්සි කීන අය, කහන්සි කීන අය, නිදිමතයි කීන අය, ඇඟපත අමාරුයි කීන අය, විවේක ගන්න ඕනේ කීන අය මැච් එක දිහා බලාගෙන ඉන්නවා ක්‍රීඩාවක්. නින්දත් ක්‍රීඩාවක් වගේ කියනවා. ස්වාමීන් මෙහි සඳහන් කරනවා මෙන්න මෙහෙම. දෙවි කෙනෙක් තමයි මේ අදහස ඉදිරිපත් කරන්නේ. නිදා ගැනීම, කම්මැලිකම, ඇඟමැලි කැඩීම, භාවනාවට ඇති නොඇලීම, අරතිය. භාවනාවට ඇති නොඇලීම, බත්මතේ යන මේ දේවල් නිසා මෙලව සත්වයන්ට නිවන් මඟ ප්‍රකට වෙන්නේ නැහැ. දෙවි කෙනාගේ අදහස. ඉතින් අපි ස්වාමීන් වහන්සේ මේ දෙවි කෙනාගේ අදහසත් බුදුරජාණන් වහන්සේගේ අදහසත් පාලි පාඨ සහිතව කතා කරමු. එහෙම සම්නස. දේවතාවා බුදුරජාන්සේ හැමෝම ප්‍රකාශ කරන්නේ ස්වාමීන් වහන්සේ නිද්දා තන්දි විජම්බිකා අරති භත්ත සම්මදා. එතකොට එහි තේරුම තමයි නිද්දා කියලා කියන්නේ නිින්ද. ඒ වගේම තන්දි කියලා කියන්නේ තෙමරිය. ඒ වගේ කම්මැලිකම. ඒ වගේම විජම්බිකා කියලා කියන්නේ අඟමැලි කැඩීම. ඒ වගේම අරති කියලා කියන්නේ කුසල් දහමෙහි නොඇලීම. එහෙමයි. ඒ වගේම භත්ත සම්මදා කියලා කියන්නේ බත් මතය ආහාර ගත්තට පස්සේ ඇතිවන එහෙමයි. නිදිමත බුද්ධිමත කියලා කියනවා. බුද්ධිමත කියලා කියනවා ස්වාමීන් වහන්සේ. ඒතේන නප්පකාසති අරිය මග්ගෝ ඉද පානිනන්තේ. මෙතෙන්දී ප්‍රකාශ කළ දේවතාව මේන් මෙලව සත්වයන්ට ආර්ය මාර්ගයේ ප්‍රකට නොවේ කියලා. ඒ දේවතාවා බොහොම බුද්ධිමත් කෙනෙක්. එහෙමයි. දේවතාවත් ඒ විදිහට පින් සිද්ධ කරලා පින් සිද්ධ කරගෙන තමයි ඒ දේවත්වයට පත් වෙලා තියෙන්නේ. එහෙමයි. ඉතින් මේ දේවතාව ප්‍රකාශ කරපු අදහසට බුදුරජාන්සේ දේශනා කළා පළමුවෙන්ම මේ කාරණා ටික තියෙනවා නම් ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම මේ කාරණා ටික තිබෙන කෙනා මොකද කරන්නේ නිද්දා තන්දි විජම්බිකා අරති භත්ත සම්මදා විරියේන නං පනාමෙත්වා හරි මග්ගෝ විසුජ්ජති. එහෙමයි. බුදුරජාණන්සේ දේශනා කළා නිନ୍ଦ, තෙමරිය, අඟමැලි කඩීම, ඒ වගේම කුසල් දහමෙහි නොඇලීම, බත්මතය කියලා කියන මේවා ආර්ය මාර්ගයෙන් එහෙම නැත්නම් ආර්ය මාර්ගයෙන් එහෙම නැත්නම් වීරියෙන් යුක්තව දුරු කළොත් එහෙමයි. බොහොමත්ම වීරියෙන් යුක්තව දුරු කළොත් එහෙම ආර්ය මාර්ගයේ පිරිසුදු භාවයට පත් වෙනවා කියලා බුදුරජාණන්සේ දේශනා කළා ස්වාමීන් වහන්සේ. එහෙමයි. ස්වාමීන් වහන්සේ අපි දැන් මුලින්ම කතා කළේ දැන් නිନ୍ଦ ක්‍රීඩාවක් වගේ කියලා. එහෙමයි. ස්වාමීන් වහන්සේ නිନ୍ଦ පිළිබඳව අපිට තියෙන නොසන්සිඳෙන ආසාවක්. එහෙමයි. අනිත් එක ස්වාමීන් වහන්සේ ජීවිතයක මිනිස්සෙගේ ජීවිතයේ අවුරුදු 75ක් ගත්තොත් එහෙමයි. අවුරුදු 25ක් විතර කරන්නේ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ජීවිතේ තුනෙන් එකක් කරන්නේ නිදා ගන්න එක. අපිට හිතෙන්නේ නැහැ. අවුරුදු 75ක මිනිස්සෙක් අවුරුදු 25ක් නිදාගත්ත කියලා විශ්වාස කරන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ.
භාගතුන් වහන්සේ දේශනා කරනවා බඩගිනි හැදුනහමත් නිදා ගන්නවා. එහෙම. බඩ පිරුණහමත් නිදා ගන්නවා. එහෙම. හිතේ අමනාපයක් ඇති වුණාට පස්සෙත් අපහසුයෙන් හරි නිදා ගන්නවා. තනි වෙනවා. එහෙම. ඒකල ස්වාමීන් වහන්සේ වෙහෙස මහන්සි වැඩි වුණත් නිදා ගන්නවා. දැන් අපි ගත්තොත් බුදුරජාණන්සේ දේශනාවේ තියෙනවා ඒ තැන්වල ඇතැම් විට ස්වාමීන් වහන්සේ ගමනක් පිටත් වෙන්න කලින් ඔන්න දුර ගමනක් පිටත් වෙන්න තියෙනවා. පිටත් වෙලා නැහැ. එහෙම. මේ ගමන යන අතරේ මගේ නිින්ද කැඩෙනවා. ටිකක් කලින්ම හාන්සි වෙන එක තමයි හොඳ කියලා කලින්ම නිින්දට වැටෙනවා කියනවා. එහෙම. මොන දුර ගමනක් ගිහිල්ලා ඇවිල්ලා. දැන් ගමන ගිහිල්ලා ඇවිල්ලා ඉවරයි. එහෙම. සම්පූර්ණයෙන් නිින්ද කැඩුනා. ඒත් නිදා ගන්නවා. හැතැම් විට ඒ අතර තමන් යන්නේන වාහනේත් ඔළුව ගහගෙන නිදාගෙන ඉඳලා. එහෙම. නමුත් ඒකෙන් සංසිඳෙන්නේ නැහැ. ක්‍රීඩාවක් නේ නිින්ද කියලා කියන්නේ. එහෙම. ඔන්න දැන් තාම බත ඉදෙනවා. එහෙම. බඩගිනි තදයි. ඒතර මොකද කරන්නේ? කලන්තේ වගේ කියලා නිදා ගන්නවා. එහෙම. ඊට බත අනුභව කරනවා. අද ටිකක් බඩ පිරුණ වැඩි. ඒත් කරන්නේ ටිකක් ඇලවෙන්නම්කෝ. නැසෙයි දැන් අපේ සමාජයේ තියෙන වචනය තමයි මම නිදා ගන්නම් කියලා කියන්නේ. එහෙම. රාත්‍රියේ තමයි නිින්ද කියන වචනේ කතා කරන්නේ. එහෙම. මං චුට්ට ඇලවෙලා එන්නම්. එහෙම. ඒ ඇලවෙනවා කියන්නේම නිදා ගන්නවා කියන එක තමයි නේ ස්වාමීන් වහන්සේ. එහෙම. ඒ වගේම ස්වාමීන් වහන්සේ දැන් අසනීපයක් හැදුනට පස්සෙත් වැඩිපුර කරන්නේ දැන් වෛද්‍යවරු පවා කියන්නේ බෙඩ් රෙස්ට් කරන්න බෙඩ් රෙස්ට් කරන්න. ඒ කියන්නේ නිදා ගන්න කියලානේ කියන්නේ. එහෙම. එතකොට වැඩිපුරම ජීවිතේ කරලා තියෙන මෙහෙම බලද්දි ස්වාමීන් වහන්සේ නිදා ගන්න එකටම මුල් තැන දීම. එහෙම බලද්දි අවුරුදු 25ක් නෙමෙයි. අවුරුදු 75 ජීවත් වෙන කෙනා. එහෙම. අවුරුදු ඒ කියන්නේ 28ක් 30ක් වගේ ස්වාමීන් වහන්සේ ජීවිත කාලයෙන් වැඩි කොටසක් 30ක් වගේ කොටසක් ස්වාමීන් වහන්සේ නිදා ගන්න එකක්මයි කරලා තියෙන්නේ. එහෙම සම්මත. ඉතින් නිින්ද කියලා කියනකොට නින්දාවක් කියලා කියනවනේ ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ වගේ නිදා ගන්න කෙනෙකුට මෙලෝ ජීවිතේ සාර්ථක කරගන්නත් බෑ, පරලෝ ජීවිතේ සාර්ථක කරගන්නත් බෑ කියලා කියන එක තමයි එහෙමයි. මෙතෙන් දේශනා කරන්නේ. ඒ වගේම ආර්ය මාර්ගයේ විවෘත කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. තවත් පැත්තේ මේ නිින්ද ආදී මේ විදිහේ ස්වභාවයන් බුදුරජාණන් තවත් පැත්තකින් දේශනා කළා තියෙනවා මේ සිදුරු හැටියට. එහෙමයි. ඒතර දැන් මෙතෙන්දි මේ සීලය සම්පූර්ණ වෙන්නේ නැහැ. නිින්ද තියෙනවනේ නිදා ගන්න කෙනාගේ සීලය සම්පූර්ණ වෙන්නේ නැහැ නේ. එහෙමයි. ඒ සම්මත. එහෙමයි. ඒ වගේම තමයි සමාධියක් ඇති වෙන්නේත් නැහැ. ඒ වගේම ප්‍රඥාව ඇති වෙන්නේත් නැහැ. මේ සීල සමාධි ප්‍රඥා කියලා කියන ත්‍රිශික්ෂාවන් වලට මහා බාධාවක් තමයි එතකොට මේ නිින්ද කියලා කියන්නේ. එහෙමයි. ඒ වගේම තමයි නිින්ද එක පැත්තකින් ගත්තොත් එහෙම මේ වීරියෙන් තොර ඒ වගේම තමන්ගේ ප්‍රමාදී බවට ජීවිතේ සම්පූර්ණයෙන්ම ප්‍රමාදී බවට හේතුවක් වෙනවා. එහෙමයි. නේ ස්වාමීන් වහන්සේ. ඒතකොට ප්‍රමාදය කියලා කියනකොට මෙලෝ වශයෙන් උත් කෙනෙක් ඒ විදිහට හැම පැත්තකින්ම ප්‍රමාදී කෙනෙක් බවට පත් වෙනවා. අන් අය ඒ විදිහට අභිබවා යන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ ජය ගැනීම කියලා කියන එකට සිද්ධ වෙන්නේ නැතුව මේ හැම වෙලාවෙම නිඳා ගන්න කෙනාට සිද්ධ වෙන්නේ පරාජයක්මයි. එහෙමයි. නේ ස්වාමීන් වහන්සේ. ශරීරේ පාට පෙනුම් පවා ස්වාමීන් වහන්සේ වැහැරෙන ස්වභාවයක් ඇති වෙනවා කියලා දේශනාව සඳහන් කරන්නේ. එහෙම ස්වාමීන් නිින්ද අධික වුණාම. එහෙම ස්වාමීන් වහන්සේ. අස මට අහු වුණා ස්වාමීන් වහන්සේ මේ මට මතක හැටියට අංගුත්තර නිකායේ හෝ කුද්දක නිකායේ මේ සංයුක්ත නිකායේ. එහෙම. පචලායන සූත්‍රය. එහෙම. මුගලන් මහරහතන් වහන්සේ අරහත්ත්වයට පත් වෙන්න කලින් එහෙම. හරියට බැට කාලා තිනවා තීන මිද්දේ. එහෙම. නිදිමතෙන් බැට කාපු කෙනෙක් තමයි මොග්ගල්ලාණන් වහන්සේ. එහෙම ස්වාමීන් කෙනෙක් කිව්වට විශ්වාස කරන එකකුත් නැහැ. වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. හරියට තීන මිද්ද නීවරණයෙන් බැට කාලා තියෙනවා. එහෙම. දවසක් ස්වාමීන් වහන්සේ භාගතුන් වහන්සේ බුදු නෙතින් බලනකොට මුගලන් ස්වාමීන් වහන්සේ නිදි කිරා වැටෙනවා. එහෙම. තම අරහත්ත්වයට පත් වෙලා නැහැ එතකොට. එහෙම. ඊතර භාගතුන් වහන්සේ දිවසින් මොග්ගල්ලාණන් වහන්සේට කියනවා මොග්ගල්ලාන සිහිය පීඨව ගන්න සිහිය පීඨ ගන්න. එහෙම. මොග්ගල්ලාන යම් වෙලාවක ඔබට නිදිමතක් ආවොත් ඒ නිදිමත ආපු සැනින් නිදා ගන්න එපා කියනවා. එහෙම. ඇස් දෙක හොඳට පොඩි කරන්න කියනවා. එහෙම. අහස දිස බලන්න කියනවා ඈත. එහෙම. ඈත හිස් අවකාශ දිස බලන්න කියනවා. නිින්ද පහ වෙලා යයි කියනවා. එහෙම. ආලෝක සංඥාව. එහෙමයි සම්ස ආලෝක සංඥාව. එහෙම. එහෙම නැත්නම් ඇස් දෙකට වතුර ටිකක් දාගන්න කියනවා. එහෙම. කියන්නේ මූණ හොද ගන්න කියලා කියන්නේ. එහෙම. එහෙම නැත්නම් ඔබ වෙන විදර්ශනා ගැඹුරු අරමුණක් සිහි කරන්න කියනවා. එහෙම. හිත හැකිලෙනකොට ස්වාමීන් වහන්සේ බුදුරජාණන් දේශනා කළා තියෙන්නේ ධම්මවිචය විරිය පීති කියන බොජ්ජංග වඩන්න කියලා. එහෙම. තීන මිද්දේ බහුල නම්. එහෙම. තීන මිද්දේ බහුල නම් තමන්ගේ විමසුන් නුවණ අවදි කරන්න ඕනේ. එහෙම.
ඒ වගේම සමාධිය තුලත් දැන් හිත හොඳට සමාධිගත වෙලා තියෙනවා නම් විදර්ශනාවක් වඩන්න පුළුවන්. නමුත් සමහර හිතේ සමාධියට තියෙන බාධාවනේ හිතේ හැකලීම. ඒ හිතේ හැකලීම පහ කරන්න තමයි උන්වහන්සේ අර ධම්මවිචේ වගේ බොජ්ජංගයන් වඩන්න කියන ධර්ම මානසිකාරය දෙන්න කියලා කියන්නේ. එතකොට මොග්ගල්ලාණන් වහන්සේ නිදි කිරා වැටෙනකොට උන්වහන්සේ දේශනා කරනවා ඔබට මේ සක්මන් කරන්න කියනවා. මේ හැම එකක්ම කරලත් නිදිමත පහ නොවුනොත් සිහියෙන් යුක්තව ටික වෙලාවක් සිංහ සෙයියාවෙන් හාන්සි වෙන්න කියනවා. අවදි වෙනවා කියන සංඥාවෙන්. එහි ලස්සන වචනයක් තියෙනවා ස්වාමීන් වහන්සේ කිප්පමේව පච්චුට්ටාතබ්බා කියලා. ඇහැරිච්ච ගමන් අවදි වෙන්න කියනවා. අන්ස ඇහැරෙනවා කියන්නේ අවදි වෙනවා කියන්නේ දෙකක්. ඇහැරෙනවා කියලා කියන්නේ ඇස් ඇරෙනවා කියන එකනේ. දැන් නිදා ගන්නවා කියන්නේ ඇස් පියාගෙන කරන එකනේ. ඒතර දැන් අපි නිින්දෙන් අවදි වෙනවා කියලා කියන්නේ ඉස්සලාම ඇහැරෙනවා. කියන්නේ ඉස්සලාම ඇස් අරිනවා. ඊට පස්සේ තමයි නිදාගෙන ඉන්න සයනෙන් අපි අවදි වෙන්නේ. උන්වහන්සේ දේශනා කරනවා ඇස් ඇරිච්ච ගමන් අවදි වෙන්න කියනවා. ඒ කියන්නේ අර අපි සාමාන්‍යයෙන් ඇහැ ඇරලා පෙරලි ඉන්න ස්වභාවයක් තියෙනවනේ. තව චුට්ටක් වෙලා ඉමු. තව වෙලා තියෙන ඇතැම් විට දැන් අද කාලේ හැටියට නම් එලාම් එක තියලා තව ටිකක් වෙලා හිතනවා. ඔන්න තව චුට්ටකින් නැගිටිනවා. ඇතැම් විට මේ චුට්ට පැයක් දෙකක් දක්වා දිග්ගැස්සෙන්නත් පුළුවන් නේ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ අපේ ජීවිතවලත් අපිට එහෙම අත්දැකීම් තියෙනවා. ඉතින් ඒක නිසා නිନ୍ଦ කියන එක ස්වාමීන් වහන්සේ මොග්ගල්ලාණන් වහන්සේට ප්‍රහාණය කරගන්න බුදුරජාණන්සේ උපදෙස් දුන්නාට පස්සේ මොග්ගල්ලාණන් වහන්සේ වීරියෙන් බණ භාවනා කළා. මේ සම්මා සම්බුද්ධ ශාසනයේ මේ ද්විතීය ශ්‍රාවක හැටියට. මේ ස්වාමීන් වහන්සේ. නැසෙ මේ මහා 이르දිබලලාභී භික්ෂුන් අතර අග්‍රස්ථානයටපත් වෙන්න තරම් මහා පින්වන්ත වුණා. එහෙම සම්මාස. දැන් ඇත්තටම අපි දකිනවා මේ විශාල වශයෙන් පින්කම් වලට සහ සම්බන්ධ වෙනකොට අපි අසිරිමත් පින්කම් වලට සහ සම්බන්ධ වෙනකොට ස්වර්ණමාලි මහා සෑරදානන් වහන්සේ අභියස වෙන්න පුළුවන්. ඒ මළුවේ විශාල පිරිසක් නින්දටපත් වෙනවා. ඒ රෑ පහන් වෙනකම් කරන පින්කම් වලදී. රෑ පහන් වලට සිද්ධ කරන පින්කම් වලදී මේ පසුබිමින් ස්වාමීන් වහන්සේලා ධර්ම දේශනා කරනකොට ධර්ම සාකච්ඡා කරනකොට විශාල වශයෙන් දැන් සමහරලාට ඒ පින්කමට සම්බන්ධ වෙන්නේ විශාල කැපකිරීමක් සිද්ධ කරලා වෙන්න පුළුවන්. ඒ කියන්නේ කායික වශයෙන් ලොකු වෙහෙසක්. එහෙමයි. ඒ වගේම දුරමග ගෙවාගෙන වෙන්න පුළුවන්. ඒ වගේම ආහාර පාන සමහරලාට අඩුවෙන් ලබාගෙන වෙන්න පුළුවන් නේද? ඉතින් මේ වගේ කරුණු නිසා මේ නිදිමත හැදෙලා එහෙම නැත්නම් ඒ මළුවේම සමහර වෙලාවට විශාල වශයෙන් නිදා ගන්න අවස්ථා තියෙනවා. ඉතින් අපි ඒක අඩු කරගන්න ඕන. ටිකින් ටික අඩු කරගන්න ඕනේ ඇත්තටම. එහෙමයි. ඒ කියන්නේ පාන්දර වෙනකන් වැඩසටහනක් තියෙනවා නම් භාවනා වැඩසටහනක් වෙන්න පුළුවන්. ඒ වගේ පින්කමක් සිද්ධ වෙන්න පුළුවන්. අවදීන් සිටීම කියලා කියන එක ඉතාම වැදගත්. තවත් දෙයක් තමයි සම්නස මම දකින්න කාරණයක් තමයි දැන් ඔය ඒ මළුවේ වුණත් ගිහිල්ලා වාඩි වෙනකොට තැනක් අල්ල ගන්න ඕනේ ගිහිල්ලා. එහෙමයි. නේද? එහෙමයි. මම මෙතන තමයි වාඩි වෙන්නේ කියලා කොට්ටේ මෙට්ටේ පැදුර දාගෙන මම මෙතනින් හෙල්ලෙන්නේ නැහැ කියලා වාඩි වෙනවා. එහෙමයි. වාඩි වුණාට පස්සේ අර දැන් බුදුරජාණන් දේශනා කරපු මේ නිින්දෙන් අවදි වෙන කාරණා එහෙම නැත්නම් මේ කම්මැලිකම නැති කරන අනිත් කටයුතු ටික කරන්න බැරි වෙනවා. එහෙමයි. නේ ස්වාමීනි. ඒක නැගිටලා සක්මන් කිරීමක් හරි එලි මහානට ගිහිලා නැවත පැමිණීමක් හරි එහෙම නේද? ඒ වගේ සිද්ධියක් සිද්ධ කරන්න බෑනේ. අර අල්ලගෙන ඉන්න තැන අහිමි වෙයි කියලා. අල්ලගෙන ඉන්න තැන අහිමි වෙයි කියලා ස්වාමීන් වහන්සේ. හොඳ කාරණයක් ස්වාමීන් වහන්සේ. නේ ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ නිසා ඒ කාරණේ නිසා බලන්නට ඒ තැන අල්ලගත්ත විතරක් නෙවෙයි අපි අල්ලගෙන තියෙන මහා කෙලෙස් සමුදායක් එතකොට. එහෙමයි. නේද? නැස අනිත් කාරණේ තමයි දැන් මේ නිින්ද කියන එක ආවට පස්සේ රේල් පීල්ලක් උඩ හරි කමන්නේ නිින්ද යනවා නම් ස්වාමීන් වහන්සේ. දැන් රේල් පීල්ල කියන්නේ මහා පල්ල එකක් නෙවෙයිනේ. එහෙම. මිනිස්සු නිදා ගන්න පුළුවන් නම් රේල් පීල්ලක් උඩ මිනිස්සු ලෑස්ති ඒක උඩ නිදා ගන්න. එහෙම ස්වාමීන් වහන්සේ. දැන් අපි ගත්තොත් දැන් ඔය වන්දනා ගමන් ගියාට පස්සේ ස්වාමීන් වහන්සේ දැන් ඔය පූජනීය ස්ථානවල කොට්ට මෙට්ට ඇතිරිලි දාලා නැහැනේ. කළු ගල්තලාවනේ. අපි ගත්තොත් දැන් මහා සෑයේ සලපතල මළුව. සලපතල කියලා කියන්නේ මේ ගල් අතුරපු මළුව කියන එකනේ. එහෙම. ඒතර ගල් අතුරපු මළුවෙත් සනීපෙට නිින්ද යනවා. එහෙම සම්පූර්ණ. ඒතර එතන නිදා ගන්න සුදුසු තැනක් නෙමෙයි. යම් කිසි හේකින් Tamanට කායික අපහසුතාවයක් දැනෙන පස්සේ හිමුණාට එහෙම කරන එක වරදක් කියලා කියනවත් නෙමෙයි. නමුත් අර නිින්ද ආවට පස්සේ තන නොතන අමතකයි. තන නොතන අමතක වෙලා මේ නිින්ද යන ස්වභාවයක් තියෙන ඇතැම් විට මේ බස් එකේ යනකොටත් හරි අත්දැකීම් තියෙනවා. බස් වල යනකොට ස්වාමීන් වහන්සේ දැන් ඔය බස් එකේ අර ජනේල්ලේ පැත්තෙන් ඔළුව තියාගෙන යන්නේ. ඒ ජනේල්ලේ වහන එකේ අර තියෙනවා මේ අගුල. අර ගෙඩිය වගේ එක. ඕකේ ඔළුව වද්දගෙන ඔළුව තඩිස්සි කරගන්න ඉන්නවනේ ස්වාමීන් වහන්සේ. එයි ගිහිල්ලා මේ නිදිමත තදකමට හයියෙන් තදර වදිනවා ස්වාමීන් වහන්සේ.
ළඟ ඉන්න කෙනාට කරදරයක් වෙන්න පුළුවන්. ඇතැම් විට ළඟ ඉන්න කෙනාගේ ස්වාමීන් වහන්සේ උරිස්සරත් ඔළුව වෙන්න අවස්ථා තියෙනවා. එහෙම සමහර. ඉතින් නිදිමත කියන එක සම්පූර්ණයෙන්ම සිහිය මුලා කරලා අපිව මේ නොමග යවන සුළු එකක් නේ ස්වාමීන් වහන්සේ. එහෙම සමහර. ඒතකොට ළඟ ඉන්න කෙනා බනිනව වෙන්න පුළුවන්. එහෙමයි. ඒ වගේම දීර්ඝ කාලයක් නිදාගෙන ඉන්න කෙනෙකුට අවදි කිරීම සඳහා විශාල වශයෙන් ඒ විදිහට නේද? එහෙමයි. විශාල දෙයක් කරන්න පුළුවන්. සමහරවිට වතුර ගහලා හරි නැගිටවන්න උත්සාහ කරන අවස්ථා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඉතින් මේ දෙයට ඒක නින්දාවක් වගේම මම මතක් කරේ ස්වාමීන් වහන්සේ අර ඒ වගේම අපේ පින්කමකට සහ සම්බන්ධ වෙනවා නම් එහෙමයි. ඒ කියන්නේ සෑරදුන් වහන්සේලා නම් අභිෂේකයට ගිහිල්ලා අර සලපතල මළුවේම ඇත්තටම නින්දට යනවා නම් බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල ළඟ නිදා ගන්නවා වගේ වැඩක් නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. නේද? එහෙමයි. ඉතින් ඒ නිසා ඒක අපි ටිකෙන් ටික දුරු කර ගන්න ඕන කියන කාරණේ එක සැරේම පුළුවන් කමක් නැහැ. එහෙමයි. ඊට මේ දේශනාවෙන් කියන වීරියෙන් දුරු කරන්න ඕනේ කියලා. වීරියෙන් දුරු කර ගන්න ඕන. එහෙමයි. ඒකට වීරියක් තියෙන්න ඕනේ. කියන්නේ භාවනා කරනවා නම් ඉරියව් වෙනස් කරන එකක් වෙන්න පුළුවන්. දැන් එකම ඉරියව්වෙන් පහසු ඉරියව්වකින් ඉන්නකොට අපහසුතාවයක් තියෙනවා නම් අපි නුහුරු ඉරියව්වකට ඇවිල්ලා ඒ භාවනාවේ නිරත වෙනවා. ඒක අරමුණකට හිත ගන්න. එතකොට දැන් භාවනාවේදී ස්වාමීන් වහන්සේ අපි ගත්තොත් එහෙම දැන් ඇතම් කෙනෙක් දැන් ආනාපාන සති භාවනාව තමයි ගොඩක් සිද්ධ වෙන්නේ. එහෙම තමයි. ආනාපාන සති භාවනාවේදී හුස්මත් එක්ක කරන භාවනාව නිසා ස්වාමීන් වහන්සේ ඇතම් කෙනෙක් සනීපෙට හේතු වෙලා භාවනාව පටන් ගන්නවා. එහෙම තමයි. හේතු වෙලා සනීපෙට භාවනාව පටන් ගන්නකොට ටිකක් වෙලා යනකොට දන්නේම නැහැ සියුම් නිින්දකට වැටෙනවා. එහෙම. ඇතම් විට ඒ නිින්ද ස්වාමීන් වහන්සේ පැයක් හමාරක් වෙන්නත් පුළුවන්. එහෙම. දැන් අර ආනාපාන සතිය වඩ ඉද්දිනේ ස්වාමීන් වහන්සේ නිින්ද ගියේ. එහෙම. අවදි වෙනකොට මේ කෙනා හිතනවා අනේ හොඳට හිත සමාධිගත වෙලා මේ භාවනාව කරනවානේ බැලින්නම් හොඳ සනීපෙට නිින්දක් ගිහිල්ලා තියෙන්නේ. එහෙම තමයි. ඒ වගේ මේ නිින්ද කියන එක අපිව රවටන සුළු එකක්. එහෙම තමයි. එහෙමයි. ඇත්තටම දැන් නිින්ද කියලා කියනකොට අර චිත්තචෛතසිකයන්ගේ හැකිලිම කියලා කියනවනේ. එහෙමයි. නේ ස්වාමීන්. එහෙමයි. ඒ හැකිලෙන කාරණයක් ඇත්තටම මුළු ජීවිතේම හැකිලෙන කාරණයක් තමයි එතකොට මේ නිින්ද කියලා කියන එක. එහෙමයි. ඒ වගේම ස්වාමීන් වහන්සේ මේ එහෙමනම් ඒ නිින්ද කියලා කියන එකත් වීරියෙන් නැති කර ගන්න ඕනේ, දුරු කර ගන්න ඕනේ දෙයක්. ඒ වගේම තෙමරියම් කම්මැලිකම. එහෙමයි. නේ ස්වාමීන් වහන්සේ. ඒ වගේම අඟමැලි කැඩීම. එහෙමයි. ඒ වගේම යම් අවස්ථාවක පිරිසක් ඉන්න වෙලාවක වෙන්න පුළුවන්. යම් කිසි වැදගත් කටයුත්තක් සිද්ධ කරන වෙලාවක වෙන්න පුළුවන්. ඈනුන් අරින එක නේ ස්වාමීන් වහන්සේ. ඒ වගේ කටයුතු සිද්ධ වෙනවනේ ස්වාමීන් වහන්සේ. අන්සේ එහෙම සිද්ධියක් වුණා. ඒක ආයතනයක විශාල තනතුරක් දරන කෙනෙක් පොදු සභාවක ඉන්නකොට ස්වාමීන් වහන්සේ හායි ගලට කෑ ගහලා එනමක් කැව්වා. එහෙම ස්වාමීන් වහන්සේ. දැන් එකිනෙකා මූණ බලාගත්තා. මූණ බලන්න පස්සේ ඒ ගැන කතා කරලා බලන්න කිසි වැදගත්කමක් නැති හැටි. සාමාන්‍ය කෙනෙක් මැනස් නැහැ කියලා නේ කියන්නේ. එහෙම ස්වාමීන් වහන්සේ. කියන්නේ කිසිම මේ හැදියාවක් නැහැ. එහෙම. මේ පිරිස ඉන්නෝ කියලා බැලුවේ නැහැ. හායි ගාලා කෑ ගහලා එනමක් කැරියා. එතනස් දැන් ඒතර කම්මැලිකමට සිහිය මුලා වුණාට පස්සේ තැන නොතැන තමන්ගේ මේ තනතුරු වැදගත්කම් ඔක්කොම අමතක වෙනවා. නින්ද කියන එක සවන්න සේකනේ අර මේ අන්ධ බව කියලා කියන්නේ බුද්ධ ශාසනය තුල වඳ බව කියනෝ නින්ද කියලා කියන්නේ. එහෙමයි. එතකොට මේ දේවල් දුරු කරන්නට ඕනේ කියලා කියනවා. ඒ වගේම තමයි මේ අරතිය කාම විශේෂයෙන්ම මේ කාම සිතුවිලි වලට, ව්‍යාපාද සිතුවිලි වලට, ඒ වගේම විහිංසා සිතුවිලි වලට සිතපත් වුණාට පස්සේ මේ කුසල් දහම්ෙහි නොයලීමක් සිද්ධ වෙනවා. එහෙමයි. නේ ස්වාමීන් වහන්සේ. එතකොට දැඩි ලෝභයක් ඇති වෙනකොට, රාගයක් ඇති වෙනකොට, කැමැත්තක් ඇති වෙනකොට, ඒ වගේම මේ හැම අවස්ථාවකදීම මේ කුසල් දහම්ෙහි නොයලීමක් සිද්ධ වෙනවා. ඒ නොයලීමට තමයි එතකොට අරතිය කියලා කියන්නේ. එහෙම ඒ අරතිය වෙනකොට එතකොට රතියක් ඇති කරගන්න ඕනේ කුසල් දහම් කෙරෙහි කැමැත්තක් කියන එක. එහෙමයි. නේ ස්වාමීන් වහන්සේ. ඡන්දයක් කැමැත්තක් ඇති කරගන්න ඕනේ. එහෙමයි. විශේෂයෙන් මේ අරතිය දුරු කරලා. එනිසා දැන් අපි ගත්තොත් මානසික ආතතිය තව පැත්තකින් ගත්තොත් එහෙම විෂාදය ડિප්‍රෙෂන් කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ. දැන් මේ ස්ට්‍රෙස් ડિප්‍රෙෂන් වගේ තත්ත්වයන් වලදීත් ස්වාමීන් වහන්සේ තියෙන බහුල දෙයක් තමයි අධික නින්දට තියෙන කැමැත්ත. මානසික ආතතිය තියෙන කෙනා අධිකව නිදා ගන්න. ඒ කියන්නේ සීමාව ඉක්මවා. එතකොට අපි ගත්තොත් ડિප්‍රෙෂන් තියෙන කෙනා අධිකව නිදා ගන්නවා. ඒ අධිකව නිදා ගැනීම තුල ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. తాවකාලිකව තමන්ගේ හිතේ තියෙන දුක් සංతాප සංසිඳෙන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ විසඳුමක් කරා ගියා වෙන්නේ නැහැ. తాවකාලිකව නිින්ද නිසා සංසිඳීමක් වුණා වෙනවා. ඉතින් එහිදී අපි දැනුගත් බුද්ධිමත් අපි ගත්තොත් වෛද්‍ය ශාස්ත්‍රය නම් වෛද්‍යවරු මුණ ගැහිලා ආගමික ශාස්ත්‍රය නම් පූජනීය ස්වාමින් වහන්සේලා මුණ ගැහිලා තමන්ගේ හිතේ තියෙන ඒ දුක් සංతాප දුරු කරගන්න ධර්මයෙන් පිළිසරණ හොයන්නට ඕනේ ස්වාමීන් වහන්සේ. එහෙමයි.
ඊළඟ කාරණේ තමයි මේ බත් මතය කියලා කියන්නේ. එහෙමයි. නේ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ආහාර ගත්තාම ආහාර ගත්ත අවස්ථාවේදී ඒ ආහාරයේ තියෙන ස්වාමීන් වහන්සේ ශාරීරිකගත වෙන්නේ මේ බොහොම සුකුම රූපනේ, බොහොම සියුම් රූපනේ. ශාරීරික වශයෙන් නේද? ශරීරයේ වැඩිම සඳහා එතකොට දිරවීමක් සිද්ධ වෙනවා. මුලින්ම පැසවීමක් අපේ උදරය තුල සිද්ධ වෙනවා. ඉතින් මේ ක්‍රියාවලිය නිසා විශේෂයෙන්ම මේ කන ආහාරයේ තියෙන පෝෂක කොටස් ශරීරයට උරා ගන්න අවස්ථාවේදී බොහොම සියුම් බවක්, සනීප බවක් තමයි ඇති වෙන්නේ. ඉතින් මේ සනීප බව නිසාම නින්දට බර වෙනවා සම්නස්. ඒ කියන්නේ ස්නායු සහ ඒ ශෛල මේ අකර්මණ්‍ය වෙන ස්වභාවයක් ඇති වෙනව නේ ස්වාමීන් වහන්සේ. එහෙම සම්නස්. ඉතින් ඒ නිසා ඒ බවත් දුරු කර ගැනීම සඳහා බුදුරජාණන් දේශනා කරේ අර විශේෂයෙන්ම සක්මන් කිරීම වැනි නේද? සක්මන් කිරීමෙන් ආහාර ගත්ත වෙලාවේ විනාඩි කිහිපයක් විනාඩි 20ක් වගේ එක දිගටම සක්මන් කරලා ඒ විදිහට මේ ඉරියව් වලට හිත ශරීරය නොයෙක් විදිහේ උපක්‍රමශීලීව පවත්වලා ඉදි බත් මතය කියලා කෙනෙක් නැති කරගන්න කියලා තමයි බුදුරජාණන් දේශනා කළේ. ඒක පැත්තකින් බත් මතය නිසා එතකොට රෝගී තත්ත්වයන්ටපත් වෙන්නත් පුළුවන්. තවත් පැත්තකින් ගත්තොත් එහෙම අර මත්ඤ්‍යතාද බත්තස්මෙන් කියලා බුදුරජාණන් දේශනා කරන්නේ. ඒ කියන්නේ ආහාරයේ මාත්‍රේ දැනගන්නට අවශ්‍යයි කියලා. එතකොට ආහාර ප්‍රමාණයට ලබා ගැනීමත් බත් මතයට කරන ඒ විදිහට දුරු කර ගැනීම සඳහා උපක්‍රමයක්. ඒ වගේම තමයි ආහාර ලබා ගත්තා නම් ඒ ලබාගත් අවස්ථාවේදී සක්මන් කිරීමත් ඊටම වැදගත් කාරණයක් හැටියට බුදුදහම දේශනා කළා. මේ හැම දෙයක්ම සිද්ධ කරන්නේ වීරියෙන් යුක්තව. ඒ වීරිය ඇති කර ගැනීම සඳහා වීරිය ඇති කරගන්නේ ආර්ය මාර්ගයේ විවෘත කර ගැනීම සඳහා ආර්ය මාර්ගයේ ගමන් කිරීම සඳහා ඒ තුලින් තමයි Tamanට මේ කියන සියලුම අඩුපාඩුකම් දුර්වලකම් මගහරවාගෙන විශේෂයෙන්ම ආර්ය මාර්ගයට ප්‍රවේශ වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ආර්ය මාර්ගයේ ගමන් කරලා බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වුණු ඒ මාර්ගඥානෙ දිනු කරගන්නට අවස්ථාව භාග්‍ය උදා වෙන්නේ නේ ස්වාමීනි. එහෙමයි. අනිත් එක තමයි යම් ආහාරයක් ගැනීමේදී සමන්ගේ යහපත් සිහි කල්පනාව දුරු වෙනවා නම්, ඒ කියන්නේ ආමාශය තද වෙන්න තරමටම ආහාර ගැනීමෙන් Tamanගේ එදිනදා කටයුතු අඩාල වෙනවා නම්, එහෙම ආහාරයක් අනුභව කළ යුතුද කියන ප්‍රශ්නාර්ථය ඔබ වෙත තබමින් අදත් අපි මේ සඳුදා උදෑසනේදී නිමවටපත් කරන්නේ සුපුරුදු ඔබේ ලෙන්ගත්තු වැඩසටහන කතන්සු ලබතේ පඤ්ඤා. ඉතින් අදත් වැඩසටහනට වැඩම කරමින් ධර්මයේ කරුණු බුද්ධ දේශනාවට අනුවම පාලි භාෂාව සහිතව උපුටාගත් අප කල්යාණ මිත්‍ර පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේට নমස්කාර පූරකව පුණ්‍යානුමෝදනා කරන අතර ත්‍රිනිකායික පූජනීය වන්දනීය මහානායක අනුනායක ස්වාමින් වහන්සේලා වරක් ප්‍රමුඛ සමස්ත මහා සංඝ රත්නයටත් අපගේ උතුම් ගුරු දේවෝත්තමයන් වහන්සේලාටත් අපගේ උතුම් මහෝපාද්‍යයන් වහන්සේලාටත් කල්යාණ මිත්‍රයන් වහන්සේලා හැම දිනාටමත් අපගේ ගෞරව ආදර নমස්කාරය වේවා. කවදත් අපිව නරඹපු ශ්‍රවණය කරපු ඔබ හැමතෙම ප්‍රඥා ලෝකයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයටපත්ව අමා මහ නිවනින් සැනසෙන්නට මේ හැම පිනක්ම හේතු වේවා වාසනාව වේවා. බෞද්ධ මාධ්‍යාලයේ ගරු නිර්මාතෘවර පූජනීය දරණාගම කුසල ධම්ම නාසමිඳුන් වහන්සේටත් අපි විසින් රැස් කරන හැම පිනක්ම නිවන් පිණිස පාරමී ධර්මයන්ම වෙත්වා. ලෝකේ පුරා අපිව නරඹපු ශ්‍රවණය කරපු හැම දිනාට මෙන්ම නිෂ්පාදන සහාය දක්වපු අපගේ මාධ්‍ය සහෘදයන්ටත් සිලෝන් බිස්කට් ලිමිටඩ් ප්‍රධාන අනුග්‍රාහක බවතුන්ටත් බොහෝ සෙයින් පින් සිදු වේවා. හැම දිනාටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීමේ පරම දුර්ලභ වාසනාව ලැබේවා 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 කියලා අපි ඔබෙන් සමුගන්නවා. හැම දිනාටම සම්මා සම්බුදු පිහිට ලැබේවා. කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද